මොකද වුණේ අරගලයට කාලෙත් එක්ක? ඒ විවිධාකාර අවස්ථාවලදී ක්‍රමානුකූලව එක් අවස්ථාවලදී අවදිවලදී සිද්ධිවලදී වෙනස් වෙනවා. ඔබ අද පාරට බහැලා මිනිස්සෙක්ගෙන් ඇහුවොත් ඒ මිනිස්සයා මේ අරගලය ගැන තමයි විශ්වාස කරන්නේ. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවර ගෙදර යවුවේ කවුද? බැසිල් රාජපක්ෂ ගෙදර යවුවේ කවුද? බැසිල් රාජපක්ෂ ගෙදර යවුවෙත් මහ ජනතාව. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්නේ. මේ නටන පිස්සු ඉවර කරන්න. ඊළඟට පත්වන ජනාධිපතිට අගමැතිට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන මහා පතාක යෝධයෙක් කියලා මේ රටේ මිනිස්සු විශ්වාස කරා නම් ඒ පතාක යෝධය අද වැටිලා ඉන්න තැන ගැන හොඳින් නිරීක්ෂණය කරන්න. අයිබෝන් නොබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ශ්‍රී ලංකාවේ අර්බුද දිනෙන් දින ඔඩුදුවන කාල සීමාවක රටේ මේ අර්බුදවලට දේශපාලඥයින් බලධාරීන් නිලධාරීන් වගේම රටේ විවිධ පාර්ශවයන් මේ අර්බුදවලට ගැටලුවලට උත්තර හොයනවා. අපි දැක්කා පහුගිය කාල සීමාවේදී තරුණ අරගලකරුවන් පිරිසක් පාරට එනවා. අපි අරගලයේ නියැලෙනවා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න. නමුත් කාල සීමාවත් එක්ක මේ අරගලකරුවන්ගේ මේ ප්‍රයත්නය උත්සාහය යම් තාක් දුරකට සාර්ථක වුණාද නැද්ද කියන තැනට ප්‍රශ්නාර්ථ මතුවෙද්දී අපි නැවතත් අරගලකරුවන් ගැන කතා කරන්නට පටන් ගන්නවා. අරගලකරුවෝ එදා පාරට ආවේ ආර්ථිකමය වෙනසක් වෙනුවෙන් නම් දේශපාලනමය වෙනසක් වෙනුවෙන් නම් සමාජීය වෙනසක් වෙනුවෙන් නම් ප්‍රශ්නය අද අපිට එකී දේශපාලන ආර්ථික සමාජීය වෙනස අත්කරගන්නට හැකියාව ලැබී තිබෙනවාද? අද ටෝක් 24 අපි පුරා හෝරාවක් කතා කරන්න මේ පිළිබඳව කතා කරන්නට අද අපේ ටෝක් 24 මේ වැඩසටහනේ විශේෂ ආරාධිත අසුන අද අපි වෙන් කරේ නීතිවේදී නිරාශාන් විතානගේ ඔහු මාධ්‍ය ප්‍රකාශකව පක්ෂක අරගලකරුවන්ගේ සංවිධානය. අයබෝන් ඔබතුමා. අයබෝන්. මොනේ බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. වැඩසටහන අපි පටන් ගත්තොත් මොකක්ද මේ ඔබතුමන්ලගේ සංවිධානය? කවුද ඔබතුමන්ලා? පොඩි හැඳින්වීමකින් අපි මේ සාකච්ඡාව පටන් ගමු. පැහැදිලිව. මේ රටේ ඇතිවෙච්ච දේශපාලන ආර්ථික අර්බුදය එක්ක සහ ඒක ඇතිවෙන්න පෙරම ඒක ගැන දැකපු මිනිස්සු දේශපාලන දැනීමක් තිබිච්ච ආර්ථික කඩාවැටෙනවා කියලා ඉදිරියට පූර්වකථනය කරපු මිනිස්සු මුලින්ම පාරට බැස්සා. සහ Tamanට එන ගෑස් ප්‍රශ්න, තෙල් ප්‍රශ්න මේ හැම දෙයක්ම නිසා පාරට බැස්සා. මං කියන්නේ ගෑස් සිලින්ඩරේ නැතුව පාරට බැහැලා ගෑස් සිලින්ඩරේ ගෑස් දෙන්න කියලා ඉල්ලපු මිනිහා අරගලකාරයෙක්. මේ අරගලකාරයෝ පාරට බැහැලා මේ රටේ සමාජ ආර්ථික දේශපාලනික වෙනස් කිරීමක් කිව්වා. ඒකේ යම් තැන්වලදී කොටස්කාරයෝ විදිහට අපි සහභාගී වුණා. ඒ සහභාගී වීම ඇතුළේදී අපි දැක්කා මේක අපි මනා සංවිධානාත්මකව මේ අපි හැප්පෙන්නේ රටක විධායකයක් එක්ක, අපි හැප්පෙන්නේ රජයක් එක්ක. ඔවුන් ගාව විවිධාකාර වූ ක්‍රමවේද තියෙනවා. එතකොට මේ විවිධාකාර වූ ක්‍රමවේද වලදී අපි මේ හොයන නිර්පාක්ෂික අරමුණ ලබා ගන්න අපි එකමුතු වෙන්න ඕනි කියන අරමුණ අපි දැක්කා. එතකොට මේ අරගලයේ ඇතුළේදී අපි විවිධ පාර්ශව අපි හම්බ වෙනවා, විවිධ පාර්ශව එක්ක කතා බහ කරනවා, විවිධ පාර්ශව එක්ක ගනුදෙනු කරනවා. ඒ විවිධ පාර්ශව එක්ක ගනුදෙනු කරලා අපි ඒක අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා. ඒතර මේකෙදී අපිට හම්බුණු විවිධ පාර්ශව, දේශපාලන පක්ෂවල වැඩ කරපු, දේශපාලන මතයන් දරපු පිරිස්, ඒ වගේම කිසිදු දිනයක දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙන්වන්නේ නොසිටි පිරිස්, ස්වාධීනව කටයුතු කරපු පිරිස්, මාධ්‍යවේදීන්, නීති ශිෂ්‍යෝ, නීතිවේදීන්, තරුණියෝ මේ විවිධ පාර්ශව එකතු වෙලා අපි බිහි කරගත්තා සර්වපාක්ෂික අරගලකරුවෝ කියන සංවිධානය. මේ සංවිධානයේ අරමුණ තමයි මේ රටේ ඇති වෙන සිංහල, දමිළ, මුස්ලිම් කිසිදු ભેදයක් නැතුව, ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ පාට ભેද නැතුව සියලුම පක්ෂ, සියලුම සංවිධාන, සියලුම ජාති, ආගම්, කුල මේ සියල්ලම නියෝජනය කරන සාමූහික එකතුවක් තමයි අපි සර්වපාක්ෂික අරගලකරුවෝ කියලා හඳුන්වන්නේ. අපි ඒ ඔස්සේ විවිධ වැඩ කටයුතු මේ වෙනකොට සිද්ධ කරගෙන අවිල්ලා තියෙනවා. අපි පහුගිය කාලේ දැක්ක මේ අරගලකරුවා කියන වචනේ සමාජයේ විවිධ විදිහට භාවිතා කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අරගලකරුවන් කියන එක රැල්ලක් බවට, ට්‍රෙන්ඩ් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එදා ගාල්ල මූතර පිටේට අරගලකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වුණා. අපි දැන් දකිනවා කොටසක් දියත වුණට සංක්‍රමණය වෙනවා. මට හරියටම කියන්න නිශ්චිත වශයෙන් ඔබතුමන්ලා නියෝජනය කරන්නේ මේ කොයි පාර්ශවයේද? එහෙමත් නැත්නම් මේ දෙකටම නැති වෙනත්ම පිරිසක්ද ඔබතුමන්ලා? අරගලකරුවෝ කිව්වම ඒක අපිට ගාලු මූදුරට සීමා කරන්න බෑ. ඒක මහනුවරට සීමා කරන්න බෑ. ඒක කොළඹට සීමා කරන්න බෑ. මේ මිනිස්සු මේ මොහොත වෙනකොට අතිශය විශාල අර්බුදයක පීඩනයකට පත් වෙලා ඉවරයි. ලොකු පීඩාවක පත් වෙලා ඉන්නේ. මේ මොහොත වෙනකොට පුංචි දරුවෝ බෙහෙත් නැතුව රොහල් වල මැරලා යන තත්ත්වයට මේක පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට කන්න නැතුව මේ අල හාරගෙන කාලා, ගහක හැදෙන ගෙඩියක් කඩාගෙන කාලා, ඒ වගේ තාම දුක්ඛිත විදිහට ජීවත් වෙන තැනකට මේ රට තල්ලු වෙලා තියෙනවා. එතකොට
මට කියන්න පුළුවන්ද මේ අරගලය ගාලු මූදරේ විතර අරගල කරු ඉන්නේ. ඔබතුමාලා සමස්ත ශ්‍රී ලංකාවේ තියෙන අරගල ප්‍රජාව නියෝජනය කරනවා. ඔව්. අපි කියන්නේ මේ රටේ ඕනෑම කෙනෙක්. මං කියන්නේ ගෝල් ෆේස් එක ගත්තාත් ඒ නියෝජනය මේ රටේ ඉන්න සමස්ත නියෝජනය. මේ රටේ සමස්ත මිනිසුන්. නැතු ගෝල් ෆේස් එක කියන්නේ කොළඹ ප්‍රජාව නියෝජනයක්වත් අරගලේ සමස්ත අයිතිකාරයෝ වෙන්නවත් අකාටවත් බෑනේ. මට කියන්න බෑනේ මම මේ අරගලේ සමස්ත මම මේක තාම පුංචි කුඩා තිතක් වගේ පුද්ගලෙක්. ඒ වගේ මේ රටේ දාස් සංඛ්‍යාතක ලක්ෂ සංඛ්‍යාතක මිනිස්සු එකතු වෙලා පටන් ගත්ත මේ අරගලය අපිට කොහෙටවත් සීමා කරන්න බෑ. ඒක දියතොයිනේ තියෙනවා නම් ඒකත් ඒ අරගලය. ඒක ගෝල් ෆේස් එකේ තියෙනවා නම් ඒකත් අරගලේ කොටසක්. නේ මම අහන්නේ ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක කියන්නේ මේ තනතුර නියෝජනය කරන්නේ ඔය සමස්ත අරගල ප්‍රජාව ඇතුළතද? සමස්ත අරගල අපි සර්වපාක්ෂික අරගල කරු මම නියෝජනය කරන සර්වපාක්ෂික අරගල කළුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් මේ සමස්තය නියෝජනය කරලා අදහසක් දෙන්න අපිට අයිතියක් නැහැ. අපි සර්වපාක්ෂික අරගල කරුවන් විදිහට විවිධ පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා ගණදෙනු කරලා අපි අපේ ප්‍රකාශයන් ඉදිරිපත් කරනවා. අපිට සමස්ත අරගල කරුවන් නියෝජනය කළා මට හැම ගමකම ඉන්න කෙනෙක් නියෝජනය කළ ප්‍රකාශයක් දාන්න බෑ. හැබැයි අපි සාකච්ඡා මාර්ගේ අපිට එකගතාවලට එන්න පුළුවන් විදිහට අපි ප්‍රකාශයන් නිකුත් කරනවා. අපි දැක්ක පහුගිය කාලේ මේ අරගලකරුවන් ආරම්භයේදී සඳහන් කරා වගේම රටේ ජනතාවට අරගලකරුවන් පිළිබඳව විශාල විශ්වාසයක් තිබ්බා. ඒ වගේම ගම්දනව් සිසාරා ඉන්න පිරිස් එදා ගාලු මුතර පිටියට ආව රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න. නමුත් අපි දැක්කා කාලයත් එක්ක ඔබතුමල්ලගේ අරගල එන්න දිය වෙන ස්වභාවයක් අපි දැක්කා. දැන් ගාලු මුතර පිටියට ගිහිල්ලා බැලුවොත් ඒ තරම් ලොකු සෙනඟක් ගාලු මුතර පිටියේ නැහැ. මොකද වුනේ අරගලයට කාලෙත් එක්ක? අරගලයක් අපිට කියන්න බෑ එකම විදිහක හැමදාම තියෙයි කියලා. ඒකට ජන සහයෝගය හැමදාම එකම විදිහට ලැබෙයි කියලා. ඒ විවිධාකාර අවස්ථාවලදී ක්‍රමානුකූලව එක් අවස්ථාවලදී අවදිවලදී සිද්ධිවලදී වෙනස් වෙනවා. ඒකට තියෙන ජන සහයෝගය අඩු වෙනවා. හැබැයි ඔබ අද පාරට බහැලා මිනිස්සෙකින් ඇහුවොත් ඒ මිනිස්සයා මේ අරගලය ගැන තමයි විශ්වාස කරන්නේ. ඒ මිනිස්සයා ඉන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්නේ. ඒ සිතුවිල්ල තියෙන පුද්ගලයාත් කරන්නේ අරගලයක්. මේ ජරා ජීර්ණ වෙච්ච ක්‍රමවේදය වෙනස් කරන්න ඕනි කියලා සිතුවිල්ලක් දරන පුද්ගලෙක් එක්ක වචනයක් මේ මිනිස්සයා කියනවා නම් මේ ක්‍රමේ අපේ දරුවන්ට ඉන්න බෑ අපි මේ දරුවන්ට රටක් හදන්න ඕනි කියලා. ඒ මිනිස්සයා ඉන්නේ අරගලේ. ඒක භෞතිකව ඔහු එතනට මේ ගෝල් ෆේස් එකට යන්නවත් දියතොයිනට යන්නවත් පාර්ලිමේන්තුව ඉස්සරහා ඉන්න ඕනි කියලා එකක් නැහැ. හැබැයි එක අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී මුළු රටම එකතු වෙනවා. අපි දැක්කා පසුගිය 9 වෙනිදා මේ ගාලු මූදර අපේ අරගල කරුවන්ට අමානුෂීය ප්‍රහාරයක් එල්ල කරපු වෙලාවේ මුළු රටම ඒ මිනිස්සු වෙනුවෙන් එකතු වුණා. මම ඒ ස්ථානයේ ප්‍රහාරය වෙද්දී හිටියා. රෝහල් වල කාර්ය මණ්ඩලය ඇඳුම පිටින් එතනට ආවා. ඒ මිනිස්සු අරගල කරු. ඒ මිනිස්සුන්ට සක්‍රීයව ගෝල් ෆේස් එකට වෙලා ඉන්නවත් මහනුවර ගෝගමට වෙලා ඉන්නවත් ගාල්ලේ තියෙන ගෝගමට වෙලා ඉන්නවත් හැකියාවක් නැහැ. හැබැයි අවශ්‍ය වෙලාවෙදී මේ මිනිස්සු එකතු වෙනවා. අපි විශ්වාස කරනවා. ඊටාම සුළු දිනයකින් එන ඊළඟ අවශ්‍යම මොහොතේදීත් මේ රටේ පුරවැසියෝ සූදානම් ඒ තමන්ගේ යුතුකම ඉටු කරන්න. ඒ සඳහා බොහොම ඒ අය ලකලැස්වීමෙන් ඉන්න ආකාරයක් අපි දන්නවා. ඒ අය මානසිකවත් හැම දෙයකටම ලැස්වීමෙන් ඉන්නවා සහ ඒ සඳහා ජනතාව පොළඹවමින් ඉන්නවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ අරගලේ දියරු වෙලා කියලා. මේ අරගලේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. විවිධ අවස්ථාවලදී ස්වරූපයන් වෙනස් වෙනවා. නමුත් මම පෞද්ගලිකව මේකේ මුල සිට හිටපු කෙනෙක් විදියට මේක දියාරුවීමක් දකින්නේ නැහැ. පුංචි වෙනස්වීමක්. නමුත් මේක ශක්තිමත් වෙලා ඉදිරියේදී එන බව අනිවාර්යෙන් අපිට විශ්වාසයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණාට පස්සේ ඔබතුමාලගේ අරගලයෙන් පිරිස් ගැලවිලා යන්න පටන් ගන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ අගමැති ධුරයට පත්වීම ඔබතුමාලගේ අරගලයට බලපෑව නේද තදින්ම? අරගලයට බලපෑව නෙවෙයි රටට බලපෑව මුළු රටටම බලපෑව කියලා අපි විශ්වාස කරනවා. අරගලයට කේන්ද්‍ර කරලා කතා කරොත් අරගලෙන් මිනිස්සු අයින් වෙන්න මේක බලපෑව නේද හේතුවක් වුණා නේද? අරගලෙන් මිනිස්සු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉඳ අයින් වුණේ නෑ මම විශ්වාස. මම කියන්නේ භෞතික වශයෙන් මිනිස්සු අයින් වුණා අරගලෙන්. නෑ. ඒක ඒ 9 වෙනිදා වෙච්ච සිද්ධීන් එක්ක මේ රටේ ඇති වෙච්ච විවිධාකාර දැන් හොඳම උදාහරණය මට අද මෙතන මේ ඔබගේ රූපවාහිනී නාලිකාවට එන්න බස් රථයේ එන්න බස් රථයක් හොයාගන්න හරි අමාරුයි. එතනක තියෙන ඒකට ගෝල් ෆේස් එකට මේ රටේ මිනිස්සුන්ට යන්න ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න මම කියන්නේ. ඒක අපි දකින්න හොඳ නෑ මේ රනිල් වික්‍රමසිංහගේ සූත්‍ර පුංචා කියලා උට පටමැදිච්ච නමක් දෙනවා. ඔහුගේ මේ සූත්‍ර නිසා වෙච්ච දෙයක් කියලා. මොකද මේ ඉන්න පරම්පරාව මේ ඔහු කියන ඔහු නෙට්ෆ්ලික්ස් බලලා ඉන්නේ ඔහු පොත් කියවල එන්නේ කියලා. ඔහුට වඩා පොත් කියවපු පුංචි කාලේ ඉඳන් නෙට්ෆ්ලික්ස් බලපු පරම්පරාව. මේ පරම්පරාවට මේ වගේ රනිල් වික්‍රමසිංහ මේක
අල කරන්න උත්සාහයක් තියෙනවන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක කොහොම දේශසාග සිතකින් කතා කරාට රනිල් වික්‍රමසිංහ අගමැති දුරට ඇවිල්ලා කොයිම වෙලාවකවත් අරගලේ අකුලන් යන්න කිව්වේ නැහනේ. අරගලයට සහයෝගය දක්වනවා කියලා කිව්වේ. පැහැදිලි. මට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ද්වේෂ සහගත සිතුවිල්ලක් නැහැ. මට තියෙන්නේ ඔහු සමග මට පෞද්ගලික කලකිරීමක් තියෙනවද ඔබට? ඔහු කියන කලකිරීමක් තියෙනවා පැහැදිලිවම. මොකද ඔහු මේ අරගලයේ සහ දේශපාලනිකව මේ රටේ කරන්න පුළුවන් ලොකුම පාවාදීම කරා. පාවාදීම කරේ සියලු පක්ෂ විපක්ෂයට සියලු පක්ෂ කිව්වා අපි අග්‍රාමාත්‍ය ධූරය ගන්නේ නැහැ කියලා. නමුත් අරගලයට ඔහු සහයෝගය දෙනවා කියලා කියන්නේ. ඔහු කෙලින් ප්‍රකාශ කරනවා මම අරගලයට සහයෝගය දෙනවා කියලා. යටින් ඔහු මර්ධනය ක්‍රියාත්මක කරනවා. කොහොමද කියන්නේ ඔහු මර්ධනය ක්‍රියාත්මක කරනවා? මර්ධනය ක්‍රියාත්මක කරනවා කියන්නේ පැහැදිලිවම මේ මොහොත වෙනකොටත් ඔය කියන මර්ධනය විවිධාකාර ස්වරූපයෙන් ඇවිල්ලා ඉන්නවා. දැන් 9 වෙනිදා සිද්ධියෙන් පස්සේ මේ වෙනකොට අපි පැහැදිලිවම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා අරලිගහ මන්දිරයේ ඉඳලා විශාල පිරිසක් රැස් කරලා පිරිස උසිගන්වලා ගෝල්ෆේස් අරගලකරුවන් නිරායුධ සාමකාමී අරගලකරුවන්ට පහර දෙන්න ඔහු පිරිස එවන තැන ඔහු වාඩි වෙලා හිටියා. එතකොට ඔහු අයතු ජනරාශියක් වෙච්ච ස්ථානයක හිටියේ. ඔහු ඒ සමාජිකෙක් වශයෙන් හිටියා. අද ඔහුව ප්‍රශ්න කරලා තියෙනවද? අද ඔහුව පොලිස් ස්ථානයකට කැඳවලා තියෙනවද? ඒ සිද්ධිය සම්පන්නයෙන් ඔහුව මේ යම්කිසි මේ පරීක්ෂණයකට භාජනය කළා නැහැ. හැබැයි කිසිදු සාක්ෂියක් නැතුව කිසිදු පැමිණිල්ලක්වත් නැතුව අපේ සාමකාමී උද්ඝෝෂණවලට සහභාගී වෙච්ච පුංචි ළමයෝ අවුරුදු 18 19 තරුණයෝ කිසිම ප්‍රචණ්ඩකාරී කටයුත්තකට දායක නොවිච්ච තරුණයෝ කිසිම ප්‍රචණ්ඩකාරී කටයුත්තකට මිනිසුන්ව පොළඹවපු නැති තරුණයෝ මේ අරගලය මෙහෙව්වා කියලා සිරගත කරලා තියෙනවා. එතකොට අපේ අරගලේ නියතු ඒකේ නායකත්වය අරගෙන යම් ස්ථානවල කටයුතු කරපු අය විවිධාකාර චෝදනා දාලා සිරගත කරනවා. ඒතර පෞද්ගලිකව අපිව පාර්ලිමේන්තු අපි සර්වපාක්ෂික අරගලකරුවන් විදිහට අපි පාර්ලිමේන්තුවේ අග්‍රමය කතානායකවරයාට ලිපියක් දෙන්න ගියා. ඒ ඔය අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙන්න පෙර. එතකොට ඒ ගිය අවස්ථාවේදී අපි අත්අඩංගුවට ගත්තා. ඊළඟට මගේ පෞද්ගලිකව මගේ දුරකථනය මේ අග්‍රාමාත්‍ය රැදිවුරුම් දීමෙන් පස්සේ මගේ දුරකථනය කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ඉදිරිපිටදී පැහැර ගන්නවා. ජනාධිපතිවරයාගේ මේ පෞද්ගලික ලේකම්වරයා. අද වනතුරු පොලිසියෙන් පරීක්ෂණයක් නැහැ. පොලිසිය පිළිබඳ අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කෙලින් කියනවා අපි අරගලයට සහාය දෙනවා කියලා. ඒ කෙලින් කියන ගමම්ම ඔහු අතයටින් පොලිසියට නියෝග දෙනවා මේ අරගලකරුවන්ව මර්ධනය කරන්න කියලා. මේ අරගලකරුවන්ට ප්‍රශ්න තියෙන ඒවා කොහොම දාන්න විවිධාකාර වූ ව්‍යාජ නීතිය ව්‍යාජ ලෙස වැරදි විදිහට භාවිතා කරමින් අරගලකරුවන් මර්ධනය කරමින් ඉන්නවා. අරගලකරුවෝ මට හරියටම පිළිතුරක් ලබා දෙන්න. ඔබතුමන්ලා පාරට එන්නේ රටේ දේශපාලනය වෙනස් කරන්නට ආර්ථිකය වෙනස් කරන්නටද? අපි එන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න. ක්‍රමවේදය ඇතුළේ දේශපාලන ආර්ථිකය දෙකම තියෙනවා. ඒතර ඔබතුමන්ලට බැරිද විධායකයත් එක්ක සාකච්ඡා මාර්ගකින් මේක විසඳුමකට එන්න? අපිට සාකච්ඡා කරන්න පුළුවන් විශ්වාසය තියෙන මිනිහෙක් එක්කනේ. අපිට ගමේ ඉන්න ලොකුම හොරත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරන්න බෑනේ. මේ ආණ්ඩුව ඇතුලේ 225න් කායක්වත් ඔබතුමන්ලට සාකච්ඡා නැහැ. අපි විශ්වාස කරනවා මේක දේශපාලනික විසඳුමක් තියෙනවා. මේ 225 ඇවිල්ලා තියෙන්නේ මහ ජනතාවගේ බලයෙන්. ජනතාව තමයි ඡන්දයෙන් පත් කරලා තියෙන්නේ. එතකොට මේ වෙලාවේ මේ ඊටාම විශ්වාසයක් නැති ඊටාම අකාර්යක්ෂම වැඩබැරි පැහැදිලිවම කිව්වොත් ජනාධිපතිවරයාව ගෙදර යවන්න විවස්ථාපිත ක්‍රමවේදය තියෙන්නේ පාර්ලිමේන්තුව හරහා. එතකොට අපිට ඒ හරහා කරගන්න වෙන්නේ පාර්ලිමේන්තුව හරහා. පාර්ලිමේන්තුව හරහා කියන්නේ 225 හරහා. ඒතර මේ 225 මිනිස්සු තමයි පත් කරලා තියෙන්නේ. 225ම එපා කියලා මිනිස්සු මතවාදයක් ගේනවා නම් අපි මුලින් ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවනවා. ඊළඟට අපි මැතිවරණයක් ගෙනල්ලා අපිට පුළුවන් වුණ ගෙදර යවන්න. අපි වර්තමාන සමාජයට ඇවිල්ලා මේ ප්‍රශ්න ගැන කතා කරමු. ඔබතුමන්ලා කියනවා ඔබතුමන්ලා පාරට එන්නේ මේ ක්‍රමය වෙනස් කරන්නට කියලා. ක්‍රමය වෙනස් කිරීමෙන් ඔබතුමන්ලා අපේක්ෂා කරන රටේ ජනතාවගේ ජීවිත යහපත් පැවැත්ම හරවා ගැනීම. නමුත් අපි දෙන්නා මේ සාකච්ඡාව කරන මේ මොහොතේදී දහසකුත් එකක් රටේ ජනතාව ඉන්ධන පෝලිං වල ඉන්නවා, ගෑස් පෝලිං වල ඉන්නවා, ආහාර අර්බුදයක් ගැන කතා කරනවා. දේශපාලනික වශයෙන් අතිශය අස්ථාවර භාවයකට රටපත් වෙලා තිනවා. මට කියන්න මාස ගාණක් තිස්සේ අරගලකරුවෝ විදියට ඔය ලේබල් එක ඇතුලේ ඉඳන් මොකක්ද රටේ ජනතාව වෙනුවෙන් කරේ ඔබතුමන්ලා? රටේ ජනතාව වෙනුවෙන් කරපු දේවල් මේ අරගලයේ වශයෙන් දිනාගත්තු දේවල් මට කියන්න ගියොත් මේ පැය කාලය මදි වෙනවා. මට දේවල් පහක් කියන මූලික දේවල් පහක්. මූලිකම දේ තමයි මේ රටේ හිටපු ජනමතයකින්වත් නැතුව බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ආවා. ඔහු අමාත්‍ය ධූරයක් දක්වා ගියා. සහබෙ 3-2ක බලයක් තිබිච්ච මහා පාක්ෂික බලය බිමට වටලා තියෙනවා. අද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට යන්න බෑ. දැන් අද අපි මේ
සාකච්ඡාව පටන් ගන්න සුළු මොහොතකට කලින් ඔහු මුළු පාර්ලිමේන්තුවේම ඌට වාඩිලා ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. 3-2 බලයකින් ජනාධිපතිවරයෙක් බවට පත්වෙච්ච මහා අද්විතීය බලයක් අතේ තියාගත්ත මිනිහෙක්ව බිමට ගෙනාව මේ ජනතාව. ඔක තමයි ලොකුම ජයග්‍රහණය. ඊළඟට මහින්ද රාජපක්ෂ කියලා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාව. ගෙදර යවුවේ කවුද? ගෙදර යවුවේ මේ රටේ මහ ජනතාව. මේ රටේ මහ ජනතාව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාව ගෙදර යවුවේ. අර මේ හොරපාරෙන් පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා අමාත්‍ය ධූරයක් කරා කියපු බැසිල් රාජපක්ෂ ගෙදර යවුවේ කවුද? බැසිල් රාජපක්ෂ ගෙදර යවුවෙත් මහ ජනතාව. මේ පාරට බැහැපු හැම මනුස්සයම බෝඩ් කෑල්ලක් බෝඩ් ලෑල්ලක් අල්ලගෙන පාරට බැහැපු හැම මනුස්සයම මේ අරගලය වෙනුවෙන් දායක වෙලා මේ කාර්ය සඳහා දායක වෙලා තියෙනවා. ඔය විදිහට බැලුවොත් අපිට කොච්චර දේවල් කතා කරන්න පුළුවන්. ඒතකොට නිරාශන් මහත්මයාද ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලා ඔය ජයග්‍රහණ ලබා ගද්දී මේ ජයග්‍රහණත් එක්ක අපිට දෙවෙනි ඔප්ෂන් එකක් තියෙන්න ඕන නේද? ඔබතුමන්ලගේ මූලික අරමුණ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විධායක ජනාධිපතිවරුන් ඉවත් කිරීමනේ. පැහැදිලිව. අපි හිතමු අද හවසට ඉවත් වෙනවා කියලා. හෙට උදේ වෙද්දි මොකද වෙන්නේ? හරි. අපි ඒකට සැලසුමක් ගෙනල්ලා තියෙනවා. ඒ සැලසුම තමයි ඊට පෙර ආතෝ මම පුංචි බාධා කිරීමක් කරන්න බැසිල් රාජපක්ෂ මහත්මයා මේ දුරෙන් ඉවත් වීම ජයග්‍රහණයක් විදිහට ඔබතුමා සඳහන් කරා. ධම්මික පෙරේරා ඒ දුරේට රිප්ලේස් වුණේ ඒක ඔබතුමාලා පිළිගන්නවද? රිප්ලේස් වෙච්ච එක අපි පිළිගන්නවා. අපි පිළිගන්න වෙනවනේ. ඒක ඇත්තටම වෙච්ච දෙයක්. ඒක හොඳයි සාධාරණයිද? හොඳ නෑ. අපි ඒක පිළිගන්නේ නෑ. එහෙනම් ඔබතුමාලගේ ජයග්‍රහණයක් කියලා අපිට කියන්න බෑනේ. නෑ. අපි අවසාන ජයග්‍රහණය අපි ලබා ගන්න සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි බැසිල් රාජපක්ෂ ගෙදර යවපු එක ජයග්‍රහණයක්. ඒකට ධම්මික පෙරේරා ආපු එක ජයග්‍රහණයක් නෙවෙයි. ඒ සඳහා අපි අන්න ඔය තර්කෙම තමයි මම අරන් ඉන්නේ. බැසිල් ඉවත් තුනේ එක ජයග්‍රහණයක් ධම්මික පෙරේරාවගේ ජයග්‍රහණයක් නෙමෙයි. අද හවස ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණොත් ඒක ජයග්‍රහණයක් වෙයි. හැබැයි ඒ විනුවට වෙන පුද්ගලෙක් આવුත් ඒක ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. ඒ සඳහා අපි සැලසුමක් ඉදිරිපත් කළා. අපි සැලසුමක් ඇතුව තමයි මේ හැම දෙයක්ම කරන්නේ. සැලසුමක් නැතුව නෙවෙයි. අපි ගෝඨාභය ගෙදර යන්න කියලා ඊට පස්සේ නෙවෙයි කල්පනා කරන්නේ අපි ඊළඟට කවුද පත් කරගන්නේ. කවුද ඊළඟට අපි සැලැස්ම කතා කරමු. සැලසුමක් කතා කරමු. අපි හෙට දිනේදී අපි මේ ඉතිහාසයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ සිද්ධ නොවෙච්ච දෙයක් සඳහා අපි සූදානම් වෙනවා. ඒ සඳහා සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ ලොකු මැදිහත් වීමක් කරලා හෙට දවසේදී අපි කොළඹ රාමඩා හෝටලේදී හවස 4ට අපි මේ රටේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ වලට විවෘත ආරාධනාවක් කරනවා. සහ සිවිල් සංවිධාන පුද්ගලයෝ ප්‍රෙෂර් ගෲප්ස් අපි පීඩන කණ්ඩායම් මේ සියල්ලටම අපි විවෘත ආරාධනාවක් කරනවා. අපි සම්මුතියකට ලැබෙන්න. මේ රටේ ඉන්න සියලු දේශපාලන පක්ෂ වලට සම්මුතියකට ලැබෙන්න. මේ සම්මුතියේ පළවෙනි සම්මුතිය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙදර යන්න ඕනේ. ඒක මේ රටේ පුංචි දරුවෙක් පවා බෝඩ් ලෑල්ලක් අල්ලගෙන ඉන්න. පුංචි දරුවෙක් පවා ඉල්ලන එකක් තමයි ගෝඨා ගෝ හෝම්. අද පාර්ලිමේන්තුවේ කිව්වෙත් ගෝඨා ගෝ හෝම්. ගෝඨාභය රාජපක්ෂ මේ දුරෙන් ඉවතට යන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂගේ මේ ඉල්ලීම මත ඇවිල්ලා තියෙනවා මේ ජනමතයක්වත් නැති පාර්ලිමේන්තුවේ බහුතරයක්වත් පෙන්නලා නැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් එකක්. මේ දෙකම ගෙදර යන්න. මේ දූෂිත සන්දානය අවසන් කරන්න ඕනේ අපි. ඒත් එක්කම මේ රටේ අපි ඉල්ලීමක් කරනවා. අනිත් සියලුම පක්ෂ වලට අපි විවෘත ආරාධනා කරමින් කරලා තියෙනවා. මේ වෙනකොට සියලුම පාර්ශ්ව වලට අපි කියනවා එකට එකතු වෙන්න. අපිට මේ වෙලාවේ පක්ෂ ගැන කතා කරන්න පුළුවන්. අපිට මේ වෙලාවේ මේ ඊළඟට ජනාධිපති වෙන්න ඕනේ මේ අරයය මෙයාය කියලා අපිට බෙදෙන්න පුළුවන්. තෙල් පොලිමේ මැරෙන තාත්තගේ ඉල්ලීම මේකද? තෙල් පොලිමේ මැරිච්ච තාත්තගේ පුතා අඬ ඉල්ලන්නේ ඒකද? රිජ්වේ එකේ බොන්න බෙහෙත් නැතුව මැරෙන පොඩි එකා ඉල්ලන්නේ ඒකද? ඒක නෙවෙයි. අපි මේ රටේ සියලුම පක්ෂ වලට කියනවා. සියලුම පක්ෂ වල මම මේ අද මේ පළවෙනි වතාවට අපි මාධ්‍යයක් කරා මේ ආරාධනාව කරන්නේ. ඒක මං හිතන්නේ ඔබටත් මං හිතන්නේ මටත් ලොකු ගෞරවයක් මෙතනට අයිල් එක කරන්න. සියලුම පක්ෂවලට සංවිධානවලට දේශපාලන බලපෑම් කරන්න පුළුවන් කණ්ඩායම් වලට සියලු දෙනාටම සහ මේ අර්බුදයෙන් මේ රට ගලව ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඔබේ තියෙන දේශපාලන අරමුණු කාලයකට අමතක කරන්න. අමතක කරලා මේ අපි වැටිලා ඉන්න අර්බුදය මේ වැටිලා ඉන්න වලින් අපිව උඩට ඇදලා ගන්න. සියලු දෙනා ඊළඟ ජනාධිපති හීන තියෙන කට්ටිය ඒ හීන පොඩ්ඩකට පැත්තකට කරගන්න. ඊළඟට අගමැති වෙන්න ඕනේද අරකද මේකද කියලා හිතන කට්ටිය ඒක පොඩ්ඩකට පැත්ත කරගන්න. සියලුම දෙනා එකතු වෙලා මේ රටේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඔය අලවන්න හදන්නේ ප්ලාස්ටරයක් නෙමෙයිද? ප්ලාස්ටරයක්. පොඩ්ඩකට අමතක කරොත් විසඳුමක් ලැබෙයිද? පොඩ්ඩකට මගේ ඊළඟ සැලැස්ම ඉතුරු ටික අපි කියන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් බී කරන්න. මේ සර්වපාක්ෂික අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක්. මේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව වසරක කාලයක් තමයි තියෙන්නේ.
හැබැයි ආණ්ඩුව හදලා පැත්තකට වෙන්න බෑ. ඒතර ඔය හදන ආණ්ඩුව ඇතුළත් මේ ආණ්ඩුවේ ඉන්න ඔලුගෙඩි ටික තියෙනවා. පැහැදිලිවම රාජපක්ෂවරු සහ රාජපක්ෂවරුන් සමග වංචා දූෂණවලට සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙකුට ඒ ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි කරමින් ඉන්නවා. නමුත් සම්මුතියට එළඹෙමින් අරගල කළුවන්ගේ ස්ලෝගන් එක 225ම යවමු කියන එකනේ. 225ම යවන්න වෙලාවක් තියෙනවා. ඒක මේක නෙවෙයි කියන්නේ. මේ අනිත් එක අපි 225ම එළවීම ගැන මම කලිනුත් කිව්වා. ඒ 225 පත් කරලා තින්නේ මේ රටේ ජනවරමක් දීලා තින්නේ මේ රටේ මිනිස්සු. එතකොට මේක විවස්ථාපිතව විසඳන්න කොහෙද බලය තියෙන්නේ? ජනාධිපතිවරයාව ගෙදර යවන බලය, රටේ පාලනය කිරීමේ විවස්ථාපිත බලය, රටේ උත්තරීතරම ආයතනය බවට පත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව. එතකොට මේ උත්තරීතර මේ තැනට අපි යන්න වෙනවා මේක ප්‍රජාතන්ත්‍රවාදීව විසඳන්න. මොකද අපි විශ්වාස කරන්නේ නැහැ ප්‍රචණ්ඩත්වයේ, අපි විශ්වාස කරන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව මේක දිනන්න පුළුවන්, අපි විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. හරි, මට කියන්න ඔබතුමාලා ඔය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේක විසඳද්දී කාටද අවසර දෙන්න ඔබතුමාලාගේ ඔය හදන ආණ්ඩුව ඇතුලේ ඇවිල්ලා ඉඳ ගන්න 225න් කාටද අවසර දෙන්නේ? අපි පැහැදිලිව ඒ සම්මුතියට එළඹෙමින් ඉන්නවා. හෙට තමයි අපි ඒකේ විශාලතම කියන්නේ අපි මූලික සාකච්ඡා දැන් ආරම්භ කළා. ජානකී හෝටලේ පසුගිය දවසක පැවතුණා මේ මූලික සාකච්ඡා. අපේ අරගල කරුවන්ගෙන් බහුතර නියෝජනයක්, ගෝල්ෆේස් අරගල කරුවන්ගෙන් බහුතර නියෝජනයක් එක්ක ඒත් එක්කම දැන් අපි හෙට අපේ එළඹෙනවා මේකේ තියෙන විශාලතම මේ ඓතිහාසික කර්තව්‍යයට. එතකොට අපි පැහැදිලිව කියනවා රාජපක්ෂවරුන්ට මේක ඇතුළේ ඉඩක් නැහැ. සහ මේ අපි පැහැදිලිව දන්නවනේ පෞගිය දිනවලදී වංචා දූෂණ පිළිබඳව දැඩි බලපෑම් එල්ලවෙච්ච, දැඩි චෝදනා එල්ලවෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසට මේක ඇතුළට එන්න ඉඩක් නැහැ. කොහොමද ඔබතුමාලා වෙන් කරගන්නේ? දැන් රාජපක්ෂවරයෙකුත් ඇවිල්ලා මට ජනාධිපතිවරයෙක් වෙන්න හීනයක් තිබ්බා, මම ඒක චුට්ටකට අමතක කළා, ඔබතුමාලාත් එකතු වෙන රට හදන්න කියලා අවස්ථාවක් නැද්ද? අපිට රාජපක්ෂලා විශ්වාස කරන්න තවදුරටත් ඉඩ නැහැ. මේ රටේ මිනිස්සු මං හිතන්නේ 2015 දී රාජපක්ෂලා විශ්වාස නැහැ කියලා එළියට යවලා ආයි 2019 දී මිනිස්සු විශ්වාස කළා. මේ රටේ බහුතරයක් මිනිස්සු විශ්වාස කරලා ගෙනාවා. මං හිතන්නේ මේ රාජපක්ෂලේ විශ්වාසය කඩ කරලා ඉවරයි. හරි, කාටද ඉඩ දෙන්න අවස්ථාව ඇතුලේ? අපි නම් කිරීමක් අවශ්‍ය නැහැ. ඒක පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි පුද්ගලයෙක් ලබා ගන්න ඕනේ. හැබැයි නිකන් එහෙම පත් වෙලා ඒ පුද්ගලයෝ ඒ කටයුතු වල එළඹෙන්න අවස්ථාවක් නැහැ. ජනතාවට වගේ කියන්න ඕනේ. ජනතාව සූදානමින් ඉන්නවා. එතනින් එහාට අපි දැන් ආණ්ඩුවක් පත් කරා ගෙදර යන්න අපි සූදානමකුත් නැහැ. අපි අපේ නිරීක්ෂණ කර්තව්‍ය කරමින් ඉන්නවා. ඒ අයට ඒ හම්බෙන වගකීම ඒ අයට ඉටු කරන්න ඕනේ. අපි ඊට පස්සේ ඉල්ලීමක් දෙනවා මේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව වසරක කාලයක් සඳහා තමයි පවතින්නේ. ඒ වසරක කාලයකින් අනතුරුව අපිට හැකියාව තියෙනවා මහමැතිවරණයක් කරා යන්න. මහමැතිවරණයක් කරා ගිහලා ජනමතය පාර්ලිමේන්තුවට ගේන්න. ජනතාවගේ තීරණය පාර්ලිමේන්තුවට ගේන්න. එතකොට ඔය ඔබ කියන ප්‍රශ්න විසඳනවා. අපිට දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද ඇත්තටම? අපිට තියෙන ඇත්තම ප්‍රශ්නේ තමයි අපිට කන්න නැහැ. අපිට තෙල් ටික නැහැ. අපිට පොදු ප්‍රවාහනය නැහැ. ගෑස් ටික නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔය ප්‍රශ්නේ විසඳන්න නම් මේක තමයි අපිට තියෙන විසඳුම. මේ විසඳුම කරා අපිට යන්න අවශ්‍යයි. ඒ විසඳුම හරහා අපිට මේකට උත්තර හොයන්න අවශ්‍යයි. ඒ උත්තර හොයනකොට මේක තමයි විවස්ථානුකූල බලය ඔස්සේ අපිට ගන්න තියෙන ලොකුම අවස්ථාව. ඒතර තවමත් ඔබතුමාලා තීරණය කරලා නැද්ද මේ ඔබතුමාලා පිළිවෙන සර්වපාක්ෂික ඔය අන්තර්කාලීන ආණ්ඩුව ඇතුලේ මේකේ නායකත්වය ලබා ගන්න කවුද කියන එක පිළිබඳව තාම තීරණය කරලා නැද්ද? නායකත්වය පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්න ඕනේ. ඒක අපිට නම් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ කැමැත්ත තියෙන, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න පුළුවන් පුද්ගලෙක්. එතකොට දැන් ඉන්න අග්‍රාමාත්‍යවරයාට ජනමතයක් තියෙන අග්‍රාමාත්‍යවරයෙක් නෙවෙයි. ඔහු මං හිතන්නේ ඔහුට පාර්ලිමේන්තුවට ඡන්දෙන්වත් එන්න බැරි වුණා. ජනමතයක් නැහැ. ජනාධිපතිවරයාට ජනමතයක් නැහැ. එතකොට ජනමතය අපි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූලව බලය තියෙන්නේ, ව්‍යවස්ථානුකූලව බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන කෙනෙක්ව පත් කර ගැනීම. ඒ සඳහා තමයි අපි අවස්ථාව දෙන්නේ. මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. අපි කතා කරන්න ඕනේ මේ අලුත් සැලැස්ම පිළිබඳව. මේ අලුත් සැලැස්මෙන් රටේ දේශපාලනය කොහොමද වෙනස් වෙන්නේ, ආර්ථිකය කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණා පිළිබඳව කතා කරන්නට ඕනිට පෙර ආතෝ සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරුව අපි කතා කරමින් හිටියේ රටේ වර්තමානයේ නිර්මාණය වෙලා තිබෙන ආර්ථික අර්බුදයට, දේශපාලනික අර්බුදයට අරගල කරුවන් ලබා දෙන විසඳුම සම්බන්ධයෙන් අපි විරාමයට ගියේ. තවමත් ඔබතුමන්ලා මේ අර්බුදයට ඔබතුමාලා නිර්මාණය කරන මේ නව ව්‍යවස්ථාව, මේ නව පක්ෂය ඇතුළට නායකයෙක් තාමත් ඔබතුමාලා තීරණය කරගෙන නැද්ද? අපි නව පක්ෂයක් බිහි කරනවා සර්වපාක්ෂික ආණ්ඩුව ඇතුළේ, වසරක ආණ්ඩුව ඇතුළට. සර්වපාක්ෂික ආණ්ඩුවට නායකයෙක් පත් කර ගැනීම අපිට උරුම කර්තව්‍යයක් නෙවෙයි. අපි ඒක පැහැදිලිව උන්ට කියනවා.
මේ අර්බුදයෙන් මේ රට ගලවා ගැනීමට හැකියාව තියෙන මේ අර්බුදයෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වැඩිම විශ්වාසය තියෙන පුද්ගලයා පාර්ලිමේන්තුව තුළ වැඩිම විශ්වාසය තියෙන පුද්ගලයා ඒ සඳහා තෝරගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ එතකොට පාර්ලිමේන්තුව තුළ වැඩිම විශ්වාසය තියෙන පුද්ගලයා කියලා තව පුද්ගලයෙක් පත් කරගන්නේ ආය අර හොරකම් කරන කාණ්ඩේ කෙනෙක් නෙමෙයිද? හොරකම් කරන කාණ්ඩේ කෙනෙක් නෙමෙයි. ඒ සඳහා අපි අවශ්‍ය මේ ඔවුන්ට අවශ්‍ය වෙන්න අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගැන අපි කතා කරනවා. අපි පැහැදිලිව කියලා තියෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච හොඳ දේවල් අරගෙන ඊටත් එහා ගිය 19ටත් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ මේ ඊළඟ සර්වපාක්ෂික ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා වුන් කටයුතු කරන්නත් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සිද්ධ කිරීම උදෙසා. එතකොට ඔය කියන මේ අපි හදන්න ඕනේ කවුරු ආවත් නැවත ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් මේ රටේ ජනාධිපති වුණා. ඒ ගෝඨාභය රාජපක්ෂට මේ නටන සෙල්ලම් මේ කරපු විනාශය මේ ජන පීඩාව කරන්න නැවත ඉඩක් නැති කරන්න අවශ්‍යයි. නමුත් ප්‍රශ්නය තමයි අරගලකරුවෝ මේ අරගලය පටන් ගද්දී ඔබතුමාලා මුලින් සඳහන් කරේ රටේ ඊළඟ නායකයා බවට ඔබ පත් කරන්නේ මේ power to the people කියලා කිව්වේ. ජනතාව විසින් ජනතා කවුන්සිලයක් හදලා ජනතාවකින් බීවන පාලකයෙක් පත් කරන්නට ඕනේ. මේ පත් කරන පාලකයව දියවන්නාවට යවන්නට ඕනේ. ඊට පස්සේ ගොවීන් නියෝජනය කරන වෙනම කවුන්සිලයක් හදන්න ඕනේ. ගුරුවරු නියෝජනය කරන වෙනම කවුන්සිලයක් හදන්න ඕනේ. දැන් කතාව වෙනස් වෙලානේ. තව අරගලේ මම කිව්වා විවිධාකාර මතවාද තියෙන පිරිස් එකතු වෙනවා. විවිධ මතවාද තියෙනවා. සමහරු කියනවා අපි මතවාද වෙනස් වුණාට අරගලයක පොදු අරමුණ එකයි. පොදු අරමුණ එකයි. පොදු අරමුණ තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවීම. පොදු අරමුණ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවීම රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ මේ අනීතික මේ ජන මතයක් නැති කැබිනට්ටු ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙදර යවීම. දැන් අරගලේ මේ ඔක්කොම එකඟ වෙන තැන ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතුය කියන තැන. දැන් ගෝඨාභය රාජපක්ෂ කියන මේ තනි පුද්ගලයාව ගෙදර යවන්න අරගලේ ස්වරූපයත් එන්න දේශපාලනීකරණය වෙන්නේ නැද්ද? මුලින්ම කිව්වා ජනතාවගේ නායකයෙක් පාලකයෙක් බිහි කරන්න කියලා. දැන් කතාව වෙනස්. දැන් කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ හොරකම් නොකරපු පිරිසක් අරගෙන ඇවිල්ලා ඒ පිරිසෙන් පාලකයෙක් බිහි කරනවා කියලා. එන්න ඔබතුමන්ලා දේශපාලනීකරණය වෙනව නේද? පැහැදිලිව ඔබ දේශපාලනීකරණය කියන වචනේ භාවිතා කරපු නිසා මම මේක කියන්නේ. අපේ කකුලේ ලෙඩක් තියෙනකොට අපි අතට බෙහෙත් බැඳලා වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ දේශපාලනික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අපි දේශපාලනිකව පිළිතුරු ගන්න ඕනේ. දැන් අර මයින්ඩ්සෙට් එක ජනතාවගේ ඔළුවට දැන් ඔබතුමන්ලමයි. මම එනවා. දේශපාලනිකව මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. දේශපාලනිකව කියපු ගමන් පක්ෂ දේශපාලනය ගැන මතක් කරන්න එපා. පක්ෂ දේශපාලනය එකක්, දේශපාලනය එකක්. අපි උත්තරේ හොයන්නේ දේශපාලනිකව මිසක් පක්ෂ දේශපාලනයක ඊළඟට සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන්නව අගමැති කරන්නව නෙවෙයි. අනුර කුමාරව ජනාධිපති කරන්න අගමැති කරන්නත් නෙවෙයි. මේ නැත්තම් ඔය පාර්ලිමේන්තුව ඇතුළේ වෙන කිසිම කවුරු කෙනෙක් කාවවත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවෙයි. ඊළඟට එන පාලකයා පැහැදිලිවම කවුරු බලයට ආවත් කවුරු ඒ ජනමතය දැන් ඔබ කියනවා power to the people කියන. power to the people තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය ලබා දීලා තියෙන පාර්ලිමේන්තුවට. එතකොට අපි මේ අර්බුදේ හිර වෙලා බෙල්ලටම හිර වෙලා ඉන්න වෙලාවක අපි ඒ ජනතාව දීපු ටූල්ස් වලින් තමයි. ඒ ටූල්ස් එක තමයි ඔය පාර්ලිමේන්තුවේ 225. මං කියන්නේ 225ට දෙන්න ඕනේ පණිවිඩය දෙන්න අවස්ථාවක් එනවා. ඊට කලින් අපි මේ අර්බුදේ විසඳ ගන්න ඕනේ. ඊට කලින් අපි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ඕනේ. මේ නටන පිස්සු ඉවර කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ওই මිනිස්සු මේ අපේ රටේ ඡන්දදායකයෝ ඡන්දෙන් පත් කරපු 225 පත් කරලා යවපු පාර්ලිමේන්තුවේ. ඉතින් අපි කරන්න සූදානම් වෙන්නේ ඒක. නිරාශන් මහත්තයා දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ අපි දැක්කා මේ ක්‍රියාකලාප ඇතුලේ අරබුද වලට මේ කියන ආණ්ඩුව වග කියන්නට ඕනි. ඒක ඔබත් පිළිගන්නවා මමත් පිළිගන්නවා මම ඒ කාරණේදී ඔබත් එක්ක 100% එකඟයි. දැන් ප්‍රශ්නේ තමයි ගෝඨාභය රාජපක්ෂ කියන තනි පුද්ගලයා විතරක් ගෙදර ඇවලා ඔහු වටේ හිටිය පිරිස සහ 225 ඇතුලේ ඒ දූෂණ වංචා කර පිරිස් ආරක්ෂා කරනවා නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි නේද? ආරක්ෂා කිරීමක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ අපි පැහැදිලිවම කියනවා පහුගිය ආණ්ඩුවේ හරි මට කියන්න පැහැදිලිවම ඇයි ඔබතුමාලා ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවන්න උත්සාහ කරන කරුණු හතරක් මට කියන්න. ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක පාලකයෙක් බව මේ වෙනකොට පැහැදිලි වෙලා ඉවරයි. අසාර්ථකයි කියන්නේ හේතුව මොකක්ද? වර්තමානයේ තියෙන ආර්ථික අස්ථාවරභාවය. මම ඔබට ආරාධනා කරනවා මේ පාරට බැහැලා ගිහිල්ලා ඔබට පැහැදිලිවම සනාථ වෙන්න පුළුවන් ද වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන ආර්ථික අස්ථාවරභාවයට රුජුවම වක් කියන්නට ඕනේ ගෝඨාභය රාජපක්ෂ විතරමයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මේ නිසි කළමනාකරණයක් නොකිරීම නිසා මේ රට උග්‍ර විනාශයකට පත් වූ බව පැහැදිලිවම පිළිගන්න අවශ්‍යයි. හොඳම උදාහරණය අපිට මතකයි මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් දිහා බලන්න. ඔහු බොහෝම උන්මත්තක ස්වරූපයකින් හැසිරුණේ ජනාධිපතිවරයෙක්ට නොගැලපෙන ආකාරයකින් තමයි හැසිරුණේ.
මේ අර්බුදයට වැටෙන බව විශේෂඥයෝ පැහැදිලිව කියා දරුණු ලෙස අනුතුරුවඟවද්දි අපි දැක්ක කෝප් කමිටුවේ පෞගේ දවසල සාකච්ඡාවල කෝ දරුණු විදිහට කරද්දි මේක එක පරපුරක් විසින් අල්ලගෙන එක පාදර පවුලක් විසින් අල්ලගෙන ඔවුන්ට ඕන විදිහට ආර්ථිකය හැසිරෙව්වා. ඔවුන්ට හිතන විදිහට ආර්ථිකය ඕන විදිහට හැසිරෙව්වා. ආර්ථිකය මේ ආගාදයට පත් වෙලා තියෙන ඒ තත්ත්වය නිසා. ඔවුන්ගේ ගජමිතුරු කල්ලිය, ඔවුන්ගේ මේ ඔය වෙළඳ ප්‍රජාව, ඉහළ වෙළඳ ප්‍රජාව, ඔවුන්ගේ මේ ගජමිතුරෝ සතුටු කරන්න මේ රටේ ආර්ථිකය තෑගි දුන්නා. අපි දැක්ක සීනි බදු වංචා. කොහොදැන් ඒ සීනි බදු වංචාවේ මේ ප්‍රතිඵල මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ එහෙම අරමුණක් තියාගෙන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ මිනිස්සු මේ රටේ නීති මං ඡන්ද දීපු පුද්ගලයෙක්ගෙන් ගිහිල්ලා මොකක්ද උන් බලාපොරොත්තු වෙන්නේ? ඔව් බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී ඇති කරලා නීති අකුරට ක්‍රියාත්මක කළා. නීති අකුරට ක්‍රියාත්මක වෙනවද? ගෝඨාභය රාජපක්ෂ මං හිතන්නේ ඒ දවස්වල අඳුන්වා දුන්න ගෝඨා මීටර් කියන එක. ඔහු ඒ ගෝඨා මීටර්ගේ 10%ක්වත් කරලා දෙන්නේ. ගැසට් කීයක් ගහලා ගැසට් කීයක් රිවර්ස් කරලා තියෙනවද? මේ රටේ මිනිස්සුන්ට රජයෙන් ගහන ගැසට් එක පිළිබඳවත් විශ්වාසයක් තියෙනවද? මම ඔබෙන් අහන්නේ ගෝඨාභය රාජපක්ෂ ෆේල්ද පාස්ද කියලා හොඳම දේ හොයන්න තියෙන්නේ. යන්න ගෙදරකට. මේ දැන් අපි යමු ගෙදරකට. ගිහිල්ලා බලන්න. ළමයෙකුට ඉස්කෝලේ යන්න නැහැ. අධ්‍යාපනයේ කඩාවැටලා රටේ ප්‍රධානම සාධකයක් අනාගතේ තීරණය වෙන්නේ එතනින්. අධ්‍යාපනයේ කඩාවැටිලා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. පොඩි එකෙක් ඉස්පිරිතාලට පූසා හුරලා ගෙනාවම පොඩි එකාට දෙන්න බෙහෙත් නැතුව පොඩි එකා ඉස්පිරිතාලේ මැරෙනවා. ඔබතුමා කියන කාරණාත් එක්ක මට 100%ක් එකඟ වෙන්න පුළුවන්. තර්කයක් නැහැ, විවාදයක් නැහැ, මම එකඟ වෙනවා ඔබතුමාත් එක්ක. නමුත් ප්‍රශ්නේ තමයි ගෝඨාභය රාජපක්ෂ එදා 2019 අපේ රටේ ජනාධිපති බවට පත් වෙද්දී අපි දැක්කා ඔහු රටේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ගියේ නැහැ. ඔහු තිබ්බ ආර්ථික ක්‍රමයක් ඇතුළේ දිව්වේ 1978 ඉඳන් 2019 වෙනකම් අපේ රටේ ආර්ථික ක්‍රමයක් තිබ්බා. ඔහු දිව්වේ ඒ ආර්ථික ක්‍රමය ඇතුළේ නෙමෙයිද? එතකොට ඒ ආර්ථික ක්‍රමයේ ගිහිල්ලා තමයි ඔහු වැට් බදු සහන ලබා දීලා. ඒ වැට් බදු සහන ජනතාවට සහයෝගය ජනතාවට හම්බෙච්ච වැට් බදු සහනයක්. මම මේක උදාහරණයක් කියන්නේ. ඒක ජනතාවට හම්බෙච්ච එකක් නෙවෙයි. ඒක ඔහුගේ මිතුරු කල්ලියට හම්බෙච්ච. ඉතින් මිතුරු කල්ලිය අදත් ඔහු වටේ ඉන්නවා අපිට පේනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඇමතිකම් ගන්න පිරිස ඔහු ගෙන්ගේ සහන ලැබූ පිරිස. අන්න ඒකයි මම කියන්නේ. දැන් ඒ තනි පුද්ගලයා විතරක් නෙමෙයි මේ වංචාව කරේ. එහෙම වැළුවොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැන් නිලධාරීන් බලධාරීන් එක හෙන ලිස්ට් එකක් අපිට කියන්න පුළුවන්. පැහැදිලිවම අපිට පැහැදිලිව පිළිගත යුතු කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියන එක අපි පිළිගන්න බෑ. ඔව්. ඒ ෆේල් නිසා තමයි මේ රට අර්බුදයක තමයි තිබුණේ. මම අහන්නේ කොහොමද පෙරලා ගන්න කියන එක. ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂව නෙමෙයි. ඔබතුමල්ලා හදන මේ අවුරුද්දක කාලය ඇතුළේ හදන මේ අලුත් ආණ්ඩුවට කොහොමද පෙරලා ගන්න කියලා මම අහන්නේ. එතනට එන්න. අපි එතකොට අපි කිව්වා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න ඕනේ. පාර්ලිමේන්තුව තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරගන්න ඕනේ. ඉන් පස්සේ අපි අපේ මේ අපි හෙටෙන මේ එකගතාවයට නෙවෙයි ඊට පෙර අපි පැහැදිලිව සර්වපාක්ෂික අරගලකරු විදිහට සැලැස්මක් ඉදිරිපත් කළා. කරුණු 20කින් යුක්ත. ඒ සැලැස්ම අපි පැහැදිලිව කිව්වා මේ සඳහා විශේෂඥ උපදෙස් ගන්න ඕනේ. මේ සඳහා ආර්ථික උපදේශක කමිටුවක් සභාවක් පත් කරගන්න අවශ්‍යයි මේ රටට. මට ගිහිල්ලා කියන්න බෑ මම නීති ශිෂ්‍යයෙක් නීතිවේදියෙක් මට ගිහිල්ලා කියන්න බෑ මේ හෙට khනිජ තෙල් ගේන්න ඕනේ මෙහෙමයි කියලා. ඒ සඳහා මට අවශ්‍ය විශේෂඥතාවය නැහැ. මම කාගෙන් දෙක ගන්න ඕනේ. ඒ සඳහා විශේෂඥයන්. ඒ විශේෂඥයන්ට ඉඩ දෙන්න අවශ්‍යයි. ඒ විශේෂඥයන්ගේ පරිපූර්ණ වෙච්ච මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා ආර්ථික විශේෂඥයෝ මේ රටේ ඇති තරම් ඉන්නවා. තරුණයෝ ඉන්නවා. අතිශයින්ම මේ ගැටලුව විසඳන්න දැනුම තියෙන ආර්ථික විශේෂඥයෝ මේ රටේ ඉන්නවා. පිළිගත්තේ නැත්තම් මොකද වෙන්නේ? කවුද? ඔබ පත් කරන මේ වසර කාලය ඇතුළේ ආණ්ඩුවක් පත් කරනවා. හරි. ආණ්ඩුවක් හදනවා. මේ ආණ්ඩුව ඇතුළේ ඔබතුමා කියනවා දැන් විශේෂඥයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ මතය පිළිගන්නට ඕනේ කියලා. රාමුවක් දානවා කියන්නේ රාමුව ඇතුළේ වැඩ කරන්න ඕන කියනවා. එහෙම වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? ඒ සම්මුතියට තමයි අපි එළඹෙන්නේ. දැන් එහෙම බැලුවොත් අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් වෙද්දිත් විධායක ඔබ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේක අධ්‍යයනය කරන පුද්ගලෙක් මේ ශාස්ත්‍රයේ ඉන්න පුද්ගලෙක් අපි විධායක ජනාධිපති ධූරයම නෙමෙයි මේකට හේතුව කියන එක අපි පිළිගන්න ඕනේ. මොකද විධායක ජනාධිපති ධූරයේ තියෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂත් මේ ව්‍යවස්ථාව ඇතුලේ කටයුතු කරා නම් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථාවක් හොඳට තියෙනවා. හැබැයි ඒක පිහිටා කටයුතු නොකිරීමයි. දැන් ඔබතුමන්ලා ඔය කියද්දිත් රාමුවක් හදන්න පුළුවන්. නීති දාන්න පුළුවන්. විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න කියලා කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරේ නැත්තම් ප්‍රශ්නේ ඉන්නේ. විවස්ථාවේ ගැටලු නැහැ කියලා අපිට කියන්න බෑ. පැහැදිලිව 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ වෙච්ච දූෂිතම ආණ්ඩු ක්‍රම සංශෝධනයක්. එතකොට මට
දැන් ඔබ කියනවානේ මේ ක්‍රමයක් තිබ්බ පාර්ලිමේන්තුවත් මේ විවස්ථාව ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ එකට වැඩ කරා නම් හරි නේද කියලා යම් තාක් දුරට මේ තරම් දුරට අපි මෙතෙන්ට වැටෙන්නේ නැහැ කියන එක මම කියන්නේ. හරි වැඩ කරා නම් හරිද කියලානේ අපි අහන්නේ. හරි. ඇයි වැඩ කරේ නැත්තේ? වැඩ කරේ නැත්තේ ඒ විවස්ථාව ඇතුලේ ඔහුව වැඩ කරවන්න අවශ්‍ය සලස්ම තිබුච්ච නැති හින්දා. ඒ හිරවීම අවශ්‍ය තිබිච්ච නැති නිසා. අපි ඊළඟට මේ සර්වපාක්ෂික ආණ්ඩුවට බල කරන්න එක ගේන්න. ඒක ගෙනාවේ නැත්තම් මොකද කරන්නේ? ඔය සර්වපාක්ෂික ආණ්ඩුව ගේන්නත් මේ රටේ මිනිස්සු හොඳට මතක තියාගන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩුවට ජනමතයක් තිබිලා නෙවෙයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙන් හැදෙන එකක් නෙවෙයි. මේ රටේ 3/2 බලය එක්ක මහා අතිශය බලයක් එක්ක ආපු ගෝඨාභය රාජපක්ෂව දනින් වට්ටෝපු මේ රටේ ජනතාවට ඊළඟට එන සර්වපාක්ෂික ආණ්ඩුව වට්ටවන එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. හැබැයි එහෙම අර්බුදයක් නිර්මාණය වෙන්න අපි ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ ඊළඟට එන විවස්ථා සංශෝධනය හරහා අපි මේ දේශපාලඥයන්ව සිස්ටම් එකක් ඇතුළට හිර කරන්න ඕනේ. මං එකයි කලිනුත් කිව්වේ. ගෝඨාභය රාජපක්ෂ නැවත පුටුවේ ඉඳගත්තත් ඇවිල්ලා ජනාධිපති පුටුවේ ඔහුට මේ වගේ ඊටාම ත්‍රාඩ තාම මජර දේශපාලනය කිරීමේ අවස්ථාව නැති කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි කිසිම පුද්ගලෙක් ආවොත් ඒ කටයුත්තේ නියැලෙන්න ඉඩක් අපි නැති කරන්න. ඔව් මං අහන්නේ ඒකයි ඔබතුමාලගේ ওই රාමුව ඇතුලේ කොහොමද ඒක කරලා තියෙන්නේ? වැරද්දක් කරොත් ඒ පුද්ගල නැවත කැඳවා ගැනීමක් සිදු කරනවද? මොකක්ද ක්‍රමය? පැහැදිලිව විවිධ යෝජනා ගෙනල්ලා තියෙනවා. අපි හෙට සම්මුතියකට එළඹෙන්නේ හෙට අපි සාකච්ඡා මාර්ගෙන් මේක කරන්න පුළුවන්. අපි දේශපාලඥයොත් එක්ක මෙච්චර දවසක් සාකච්ඡා කිරීම සඳහා සූදානම්කින් හිටියේ නැහැ. අපි ඒ සඳහා හෙට තාම ඓතිහාසික විදිහට හැබැයි ඒ ඔස්සේ මම කියන්නේ නැහැ ඒක පැහැදිලිව මේ රටේ මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ හරහා අපි අදහස් කරන්නේ නැහැ අපි මේ දේශපාලඥයෝ එක්ක සාකච්ඡා කරලා හෙට කාගේ හරි දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරනවා කියලා. අපි ඒව වාඩි කරවලා පැහැදිලිව කියන්නේ අපි කියන දේ කරන්න එහෙම නැත්නම් මේ රටේ ජනතාව සූදානම් උත්තර දෙන්න. මේ රටේ අවුරුදු ගාණක් දේශපාලනය හිටපු අත්දැකීම් තියෙන වසර ගණනාවක් තමන්ගේ තරුණ ජීවිතයේ දේශපාලනයෙන් පටන් අරගෙන අවුරුදු 50කට 70ක් මේ දේශපාලනයේ ඇතුළෙම පළපදියම් වෙච්ච මිනිස්සු ඔබතුමන්ලා ගාවට ඇවිල්ලා ඔබතුමන්ලාගේ අනට කීකරු වෙලා වැඩ කරයිද ප්‍රායෝගිකව? මහින්ද රාජපක්ෂ මේ රටේ මිනිස්සු විශ්වාස කරා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉන්න හොඳම සියවසයක බිහි වෙච්ච හොඳම දේශපාලකයෙක්. අතිශය බලයක් තියාගෙන දේවත්වයෙන් පුදපු මිනිස්සුට මහින්ද රාජපක්ෂ. ඒ මහින්ද රාජපක්ෂ දැන් කොහෙද ඉන්නේ? සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වශයෙන්. කාගේද බලය? මේ රටේ පුරවැසියන්ගේ බලය. හෙට මට ඒක ඊළඟට පත්වන ජනාධිපතිට අගමැතිට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන මහා පතාක යෝධයෙක් කියලා මේ රටේ මිනිස්සු මේ ඔය මිනිස්සු විශ්වාස කරා නම් ඒ පතාක යෝධයා අද වැටිලා ඉන්න තැන ගැන හොඳින් නිරීක්ෂණය කරා. ඔබතුමල්ලත් එක්ක හෙට සාකච්ඡාවට කවුරුහරි දේශපාලනයක කෙනෙක් එනවා නම් එන්න ඕනේ පක්ෂය අමතක කරලාද? අමතක කරලා. පක්ෂය ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර උන්ට තියාගන්න පුළුවන්. ඔවුන්ගේ පක්ෂත් ඔවුන්ට තියාගන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා අපි දන්නවා අර්ථශාස්ත්‍රයේ කියනවා චාණක්‍ය විවිධ උපායාස උපක්‍රම කියනවනේ. දේශපාලනිකව සතුරා මඩලගන්න සතුරා කවුද? පොදු සතුරා මේ වෙලාවේ මේ රටේ මුළු රටේම පොදු සතුරා බවට මහින්ද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔහුගේ හොර නඩේ පත් වෙලා ඉවරයි. ඒ හොර නඩේ එලවන්න නම් මේ රටේ ඉන්න සියලුම මිනිස්සු තමන්ගේ පෞද්ගලික අරමුණු පැත්තකින් තියලා දේශපාලන අරමුණු පැත්තකින් තියලා එක අරමුණක් වෙනුවෙන් එකතු වෙන්න ඕනේ. බාධා කරන අවසරයිද මට? එතකොට ඔබතුමල්ලා ගෝඨාභය රාජපක්ෂ දැන් පොදු හතුරෙක් විදියට නම් කරගෙන තියෙන ඔබතුමල්ලාගේ ඉහ මුදුනේම තියෙන එකටම ගෝඨාභය රාජපක්ෂ මෙතන යන්න ඕනේ කියලා. දැන් පුන පුනා ඔබතුමල්ලා කියන්නේත් මේ රටේ සමහර ජනතාව කියන්නේත් ඒක ඔබතුමල්ලාගේ පැත්තේ ඉන්න කට්ටිය කියන්නේ ඒක. එතකොට ඔබතුමල්ලා අපේ රටේ ආර්ථිකය හදන්න පටන් ගන්න ගෝඨාභය ගියාට පස්සේද? අපි පැහැදිලිව මේක බලමු. අපි දැන් ඉන්නේ ණය කන්දරාවක හිර වෙලා. අපේ ජාත්‍යන්තරෙත් එක්ක මේක ගණදුණු කරන්න වෙලා තියෙනවා. ඒ සඳහා අපි සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ අපි සර්වපාක්ෂික අරගලකරු විදිහට අපි ජාත්‍යන්තර ණය සමුළුවක් සඳහා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මම ඔබට අර කලින් කියපු උදාහරණෙම නැවතත් අහනවා. ගමේ හොර පොල් කඩන්නත් එක්ක අපි සාකච්ඡාවලට යනවද? අපි යන්නේ නැහැ. ඒ වගේ තමයි ජාත්‍යන්තරෙත් මේ විශ්වාසයක් නැති මේ ජනමතයක් නැති තමන්ගේ කාර්යාලයටවත් ත්‍යාගන්න බැරි පාර්ලිමේන්තුවට ගිහිලා විනාඩි 10ක් වාඩිලා ඉන්න බැරි ජනමතයකුත් නැති භූමියකුත් නැති මිනිහෙක්ට නෑ මං කෙලින්ම අහන්නේ ඔබතුමාලා ආර්ථිකය හදන්න පටන් ගන්න ගෝඨාභය ගියාට පස්සේද? මම ඔබෙන් අහන්නේ හොරපොල් කඩන්නත් එක්ක සාකච්ඡාවක් නැත්තම්
විශ්වාසයක් නැති ගෝඨාභය රාජපක්ෂට ජාත්‍යන්තරේ විශ්වාස කරලා සාකච්ඡාවලට එයිද? නමුත් ඔබතුමාලා මට පුංචි බාධා කිරීමක් මේක සම්නමෙන් ඔබතුමාත් එක්ක විස්තර කරන්න ඕන කාරණා ඔබතුමාලා හදන්නේ අවුරුද්දක සැලැස්මක් ඔබතුමාලා හදන්නේ අවුරුද්දක අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක්. හරි ඔබතුමාලා හෙට සාකච්ඡාව පටන් ගන්න අවුරුද්දකට මේ සැලැස්ම හදන්නේ. සැලැස්ම හදන්නේ දීර්ඝකාලීනව මේ අන්තර්කාලීන ආණ්ඩුව අවුරුද්දකට හදන්නේ. රයිට් අන්තර්කාලීන ආණ්ඩුව අවුරුද්දයි. ඔය ආණ්ඩුව ඇතුළට හොරපොල් කඩන මනුස්සයත් මගේ අතින් වැරද්දක් වුණාය කියලා වටහාගෙන ඔහුත් ඔබතුමාලාගේ වටමේස සාකච්ඡාවට අවිල සාකච්ඡා කරොත් අවස්ථාවක් නැද්ද? මොකද රටේ ආර්ථික තත්ත්වයත් එක්ක මම කතා කරන්නේ. ඔව්. දැන් ඔබ මම අපි දරන මානසිකත්වය ගැන ඔබ මේ මං හිතන්නේ හරියටම කියුණා. ඒ කියන්නේ පක්ෂ අතහැරලා මෙතනට එන්න ඕනි කියන මතවාදය. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එහෙම විශ්වාස කරන්න. මම ඔබට කිව්වා ගෝඨාභය රාජපක්ෂ තුරු රාජපක්ෂ පවුලේ විශ්වාසය කඩ වෙලා ඉවරයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමු ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාලා ඔහොම නෙමේ මොන දහංගටේ දැම්මත් ගෝඨාභය රාජපක්ෂ යන්නේ නැත්නම් දූර කාලය ඇතුලේ අපේ රටේ ආර්ථිකය හදන්න වෙන්නේ තව අවුරුදු ගානක් ඉස්සරහට ගිහිල්ලානේ. ගෝඨාභය රාජපක්ෂ යන්නේ නැතුව මේ ආර්ථික අර්බුද ඒක අපේ තියෙන ගැටලුවක් නෙවෙයි. ඒක ජාත්‍යන්තරයට අපි ජාත්‍යන්තරේ ණය දෙන්නේ නැහැ නේ ගෝඨාභය හොර පවුලක් විසින් රටක ආර්ථිකය මෙහෙම වහගෙන බූවල්ලෙක් වගේ ඉන්නකොට ඉතින් ඔබතුමාලා පාරට ගිහිල්ලා නැති බිල්ලෝ රටේ මැව්වාම කොහොමද ජාත්‍යන්තරේ දෙන්නේ නැත අපි මෙහෙමයි මම මේ අවස්ථාවේදී කියන්නේ වැරද්ද පටවනව නෙමෙයි මේ වෙලාවෙත් මං අහන්නේ ඔබතුමාලාට සහ ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුවේ කට්ටියට එකට එකතු වෙලා සම්මුතියකට ලැබෙලා ප්‍රශ්න විසඳන්න බැරිද කියලා මං අහන්නේ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ජනමතය විනාශ කරගෙන ඉවරයි සහ ඔහු ගැන තියෙන විශ්වාසය බිඳගෙන ඉවරයි තව දුරටත් ඔහු ජාත්‍යන්තරය හමු විතරක් නෙවෙයි තමන්ගේ මව්බිමේ මං ඔබට කිව්වා භූමියක් නෑ ජනමතයක් නෑ ඔහුත් එක්ක තව සාකච්ඡා කරන්න අපි සූදානමක් නෑ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න සූදානමකුත් නෑ අපි ඒ නඩේ කාත් එක්කවත් සාකච්ඡා කරන්න සූදානමක් හෙට තියෙන වෙනම සාකච්ඡාවක් වෙනම සාකච්ඡාවක් ඓතිහාසික සාකච්ඡාවක් ඒ සාකච්ඡාව මිතිහාසයේ මං හිතන්නේ අරගලකරුවෝ සහ මේ දේශපාලඥයෝ අතර වුණා කියලා මේක පැහැදිලිව රටේ ජනතාවට බොහොම අවධාරණයෙන් කියන්න අවශ්‍යයි මේක දේශපාලනික න්‍යාය පත්‍රයකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි මේ රටේ පොදු ජනයාගේ මේ පොදු ජන අරගලය මේ ජනතාවගේ අරගලය ජයග්‍රහණය කරන සම්මුතියක් ඒ සම්මුතියට තමයි අපි ලැබෙන්න සූදානම් වෙන්නේ නැවත පුංචි බාධා කිරීමක් කරනවා අපි කතා කරන්නට ඕනේ මේ සම්මුතිය තුලින් අපේ රටේ හෙට හැදෙන්න කොහොමද කියන කාරණේට පෙර ආතෝ සූදානම් අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්නට ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් එක්වන්නේ අපි කතා කරමින් ඉන්නේ ලංකාවේ වැදගත් ඓතිහාසික සාකච්ඡාවක් අද දවසේ පැවැත්වෙනවා අපි පිළිබඳව කතා කරමින් ඉන්නේ ඔබට තවදුරටත් සහතික වෙන්නට පුළුවන්ද මේ ඔබතුමල්ලා නිර්මාණය කරන්න යන මේ අලුත් වෑයම ඇතුලේ කිසිම දේශපාලන මැදිහත්වීමක් නැහැ කියලා මම මේ ප්‍රශ්නේ අහන්නේ අරගලකරුවන්ට දේශපාලන පක්ෂයක් නැහැ කියලා පහුගිය කාලේ කතා වුණත් ඒ වගේම තමයි තිරේ පිටුපස කතා ගිය ඔබතුමාලට ජනතා විමුක්ති මං කෙලින්ම කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඔබතුමාලට සම්බන්ධතා තියෙනවා කියලා සාකච්ඡා ගියා ඒක ඇත්තක්ද එහෙම දෙයක් නැද්ද ජනතා විමුක්ති පෙරමුණේ මතදරණ අයට මේ අරගලයට සහභාගී වෙන්න කිසිම ගැටලුවක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ මේ අරගලය ඇතුලේ අපිට තියෙන කාර්මුණයි මේ දූෂිත ක්‍රමය අවසන් කිරීම අරගලකරුවන්ගේ බොහෝමයක් මතවල ජනතා විමුක්ති පෙරමුණ ඉවහල් වෙලා තියෙනවද මේක පොදු ජන අරගලයක් අපි යමු එදා ගාලමෝදර පිටියට එදා සිදුවීම සිද්ධ වෙද්දී වැඩසටහන ආරම්භයේදී කිව්ව ඔබතුමාත් එතන ඉන්නවා කියලා සජිත් ප්‍රේමදාස ඒ ස්ථානයට එනවා ඔහුට ප්‍රහාරයක් ලක් වෙනවා ඔහු හොඳටම ගුටි කාලේ එතනින් යන්නේ අනුරු කුමාර දිසානායක ඒ ස්ථානයට එනවා ප්‍රශ්නයක් නැහැ ඔබතුමාලා කිසිම බාධා කිරීමක් ඔහුට කරන්නේ අරගලකරුවෝ මොකක්ද හේතුව ඔය සිදුවීම සිද්ධ වෙන තැන මම ඒ වෙලාවේ හිටියේ නැහැ නමුත් මම එතන කියන්නේ මම හිටියේ අනෙක් පසින් ගේට්ටු ඔබ එදා ඒ ස්ථානයේ හිටියා ඒකෙදි පැහැදිලිවම කියන්න ඕනේ මේ එතන වත් ඒක තෝරා බේරාගේ ප්‍රහාරදීමක් නෙවෙයි මගේ දැක්මේ මම මෙතන හිටපු නැති පුද්ගලෙක් විදිහට මගේ පෞද්ගලික මතය තමයි මම මේ කියන්නේ මම ඒ ස්ථානේ හිටියේ නෑ ඒ වෙලාවේ එතන ඇතිවෙච්ච සිද්ධියත් එක්ක මිනිස්සු හිතපු නැති පීඩනයක් ආවේගයක් මිනිසුන්ගෙන් ආවා එතනදී අපේ එක් පාර්ශවයක් සඳහන් කරලා තිබ්බා මම දැක්කා එතන හිටපු පාර්ශවයා එතනදී අනුරු කුමාර මහත්මයාටත් ඒ බලපෑමම ආවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාට තරම් නොවුනත් ඔහුට ඉවත් වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා ආවේ අපිට පහර දෙන්න ආපු පැත්තෙන්. ඒ පහර දීම සිද්ධ වෙන තැන මේ හරියටම කියන්නේ උණුසුම්ම ස්ථානයට තමයි ආවේ. ඒ අනේ යම් කිසි සිදුවීමක් වෙලා තියෙනවා. ඔබ කියන්නේ අරගලකරුවන්ට මේ සජිත් ප්‍රේමදාසවයි අනුරු කුමාර දිසානායකවයි මේ පැටලිලා හොයාගන්න බැරුව ගිහලාද? නෑ හොයාගන්න කරුමේ නෑ. සජිත් ප්‍රේමදාස මහත්මයා ආවේ පැත්තෙන් සහ අනුරු කුමාර මහත්මයාට ඒහා සමානවම බාධා කිරීමක් එල්ල වුණා කියලා එතන හිටපු අය ප්‍රකාශ කරනවා. නමුත් අපි මාධ්‍යෙන් එහෙම ඇත්තරම් බලපෑමක් දක්වන අනුරු කුමාර ස්ථානීය සිංහෙක් වගේ එනවා කිසිම බලපෑමක් නැහැ වගේ. නමුත් මේකයි.
ඒ වෙලාවේ එතන ආවේගශීලීව සහ දැඩි කම්පනයකට ලක්වෙච්ච මිනිස්සු පිරිසක් ඉන්නකොට ඒ අයගේ හැසිරීම ගැන අපිට තෝරා බේරා කිරා සඳහන් කරන්න බෑ. එතන යම්කිසි සිදුවීමක් වුණා. නමුත් පැහැදිලිවම මම මුලපටන් මේ අරගලේ පැහැදිලිවම මේ ජනතා විමුක්ති පෙරමුණේ යම් පිරිසක් එතනට දායක වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි මේ රටේ හැම මිනිහෙකුටම දේශපාලන මතයක් තිබුණා. ඒ මත තිබිච්ච මිනිස්සු තමන්ගේ දේශපාලන මතය පැත්තකින් දීලා එතනට සහභාගී වුණා. ඒ තත්ත්වය අනුව දැන් මට කවුරු හරි ඇවිල්ලා පිරිසක් ඇවිල්ලා පහර දෙද්දි මං ඊළඟට හැසිරෙන්නේ කොහොමද කියලා තමන්ගේ තියෙන ආත්ම සංයමයක් තියෙනවා මිනිහෙකුට. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබට යම්කිසි දේශපාලන මතයක් තියෙන දේශපාලන පක්ෂයක් තියෙනවා කියලා අපි හිතමු. මටත් දේශපාලන මතයක් තියෙනවා මටත් පක්ෂයක් තියෙනවා කියලා අපි හිතමු. හැබැයි අපි දෙන්න එකතු වෙලා මහත්ම එක සම්මුතියකට එනවා නම් අපි දෙන්න එක අරමුණකට යනවා නම් ඔබ ඒ සම්මුතියට එන්න ඕනේ ඔබේ දේශපාලන මතය සහ පක්ෂය අමතක කරලා. මම එන්න ඕනේ මගේ මතය සහ පක්ෂය අමතක කරලා. හැබැයි ගැටුමක් නිර්මාණය වෙද්දී මම නැවතත් මගේ පෞද්ගලික දේශපාලන මතයයි පක්ෂය ඉස්සරහට දාගන්නවා නම් එතන ගැටලුවක් තියෙනවනේ. ඔව්. එතර ගැටුමක් ඇති වුණා නම් ඔය කියන විදිහට ඔබතුමා කියන අනුර කුමාර මහත්මයා බොහොම පහසුවෙන් හිටියා. සජිත් ප්‍රේමදාස මහත්මයාට පහර දුන්නා. අනුර කුමාර මහත්මයාට මම කියන්නේ මාධ්‍යෙන් දැක්ක කාරණේ මම කියන්නේ. එතන ඇතුලේ ඉඳලා මම දැකලා තියෙනවා පෞද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතව ආවම එතන එල්ල වෙන දැඩි බාධාවන් කියන්නේ ඔවුන් යම් සාකච්ඡාවලට සහභාගී වෙන්න ආවත් හරි ස්ථානයට ආවත් ඔවුන්ට විවේචනය කරන පිරිස ඉන්නවා. හැබැයි උතනට සජිත් ප්‍රේමදාස මහත්මයාව ගරු කරලා පිළිගන්න සූදානම්ෙන් ඉන්න පිරිසකුත් ඉන්නේ නැති. ඒ වගේ පිරිසක් එක්ක තමයි අපි මේ සටන කරන්නේ. එතන ප්‍රචණ්ඩකාරී දහස් තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒතොර මේ ප්‍රචණ්ඩකාරී මිනිස්සුන් නිවලා සටනක් කරා මේක ඇවිලෙන්නේ නැතුව ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යන්නේ නැති වෙන මේක නිවලා අරගෙන මේක සාමූහික අරගලයක්. නායකත්වයක් නැති අරගලයක්. ඔබ බලන්න මේ කමිසකරුවන්ගේ ව්‍යාපාරය තියෙනවා ජාත්‍යන්තරේ මේ හා සමාන ව්‍යාපාර රාශියක් තියෙනවා නායකත්වයක් නැතුව දේශපාලන නායකත්වයක් නැතුව මිනිස්සුන්ගෙන් පැන නැගිලා තැනින් තැන. එතකොට ඒ අයගේ ඒ අරමුණු තියෙනවා. මිනිස්සුන්ගෙන් පැන නැගිලා නායකයෙක් නැතුව රටේ දේශපාලනය වෙනස් කරපු අරගලක් තියෙනවද? දේශපාලනය වෙනස් කරපු අරගල නැහැ. ඒක තමයි මම ඔබට කිව්වේ. කකුලේ අමාරු හැදුනහම මම අතට බෙහෙත් බැඳලා වැඩක් නැහැ. නෑ මම අහන්නේ එකයි. ඔබතුමල්ලගේ අරගලයට ඔබතුමත් කියනවා පැහැදිලිව නිශ්චිත නායකයෙක් නැහැ කියලා. අපි ලෝකේ අරගල දිහා බැලුවා විප්ලව දිහා බැලුවා. ඔබ අරගල කියවලා තියෙනවා. ඔබ අරගල අධ්‍යයනය කරලා තියෙනවා. කියුබානු අරගලය ගත්තත්, ඇමරිකානු අරගලය ගත්තත්, ඇමරිකානු නිදහස් සටන ගත්තත්, ප්‍රංශ විප්ලවය ගත්තත් 88 688 මේ හැම අරගලයකටම නිශ්චිත පෞද්ගලික එක නායකයෙක් හිටියා. මේ නායකයා තමයි අරගලයේ කරුවන් මෙහෙවන්නේ. කහකමිස කරුවන්ගේ සංවිධානයේ අරගල අපි දැකලා තියෙනවා. නමුත් රටේ දේශපාලන බලවේගයේ නායකයා ගලවලා අයින් කරන්න තරම් ඒ බලවේග හේතුවක් වුණේ නැහැ. මෙතනින් ඔබතුමාට කරන්න පුළුවන් කියලා මං අහන්නේ. ඔබට එහි හොඳ උදාහරණයක් ශ්‍රී ලංකාවෙන් දෙන්න. රටේ හිටපු ප්‍රබල විධායක ජනාධිපතිවරයෙක් සහ ප්‍රබල බලයක් එක්ක තුලින් දෙකේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් එක්ක හිටපු අග්‍රාමාත්‍යවරයෙක් එළියට ඇදලා දාපු මේ බලවේගය අසාර්ථකද ඔබ කියන්නේ? කාකමිසකරුවන්ගේ ව්‍යාපාරයේ තියෙනවා ප්‍රංශේ ක්‍රියාත්මක වෙනවා. අද දක්වා වුන් සක්‍රියව ක්‍රියාත්මක වෙනවා දේශපාලන නායකත්වයක් මඟ පෙන්වීමක් කවුරුවත් නැතුව. ඒ අරමුණු නැතුව. අරගල භූමියේ ඉන්නවා සමරිසි පුද්ගලයන්ට අයිතින් දිනාදී මුදෙස කටයුතු කරන පිරිසත් ඉන්න ඉඩ තියෙනවා. එතන තව තමන්ගේ ආගමික ප්‍රජාවට යුක්ති ඉල්ලන පිරිසකට අතුරුදහන් වුවන් යුක්ති ඉල්ලන පිරිසට හැමෝටම ඉඩ තියෙනවා. මේක නිදහස් බීමක්. ඒ නිදහස් බීමේ රටේ ස්වෛරීත්වයට රටේ ගෞරවයට රටේ පවතින අපි පිළිගත්ත වස්ථාපිත ක්‍රමවේදයක් සනීති පද්ධතියට ගරු කරන හැම දෙනාටම ඉඩක් තියෙනවා. ඔබ කියන්නේ තන්ත්‍රවාදී ව්‍යුහය. ඔබ කියන්නේ ඔබතුමාලා අරගල භූමිය ඇතුලේ කෙනෙක්ට අනුර වෙලවන්න ඕන නම් ඔහුටත් ඉඩ තියෙනවා, සජිත් වෙලවන්න ඕන නම් ඔහුටත් ඉඩ තියෙනවා, ගෝඨාභය වෙලවන්න ඕන නම් ඔහුටත් ඉඩ තියෙනවා, මෛත්‍රීට අකමැති නම් ඔහුටත් ඉඩ තියෙනවා කියලාද? අරගල භූමියේ පොදු එකඟතාවයේ ගෝඨාභය රාජපක්ෂ එළවීම ඒකේ අංක 1. අනුර වෙලවන්න ඕන නම් ඔහුට එකට මහමැතිවරණය එනවා. ඒකට තමයි අපි වසරකින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවකින් පස්සේ මහමැතිවරණය. ඒතර ගෝඨාභයත් එක්ක එකතු වෙලා ඌට දරන්න පුළුවන්. ගෝඨාභයත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන් කෙන පිරිසට අරගල භූමිය ඉඩ නැහැ. ගෝඨාභය රාජපක්ෂ සමග එකඟතාවයකට එළඹෙන්න බහුතර මතයක් කියන්නේ කිසිම එකඟතාවයක් නැහැ. හේතුව මම ඔබට කලින් කිව්වා වගේ. ඌ විශ්වාසය නැති විශ්වාසය බිඳගත්ත ජනමතයක් නැති පුද්ගලෙක්. ඒ ඔහුත් එක්ක අපිට සාකච්ඡාවක් නැහැ. වැඩසටහනේ අවසාන භාගයට අපි ළඟා වෙනවා. ඔබ සඳහන් කරන ආකාරයට හෙට දවස විශේෂයි. ඒක ලංකාවේ ඓතිහාසික දවසක්. මොනවද අවසාන වශයෙන් රටේ මේ බලන් ඉන්න ජනතාවට පළවෙනි පාට මාධ්‍ය කියන්නේ මම හිතන්නේ. මොනවද කියන්න තියෙන්නේ ඔබට? මාධ්‍යයක් ඔස්සේ මේ කියන පළවෙනි අවස්ථාව. හෙට 6 වෙනිදා සවස් 4ට කොළඹ රාමඩා හෝටලයේ අපි සම්මුතියකට එළඹෙනවා. මේ රටේ අරගල කරුවෝත් මේ රටේ දේශපාලන සියලුම දේශපාලන පක්ෂ වලට අපි ඉල්ලීම් කරනවා
සහභාගී වෙන්න විවෘතව ආරාධනා කරනවා. විවෘතව ආරාධනා කරනවා. විවෘත කෙනෙකුට අපි සියලුම පක්ෂවලට අපි දැනුම් දෙනවා. අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි සියලුම සිවිල් සංවිධාන විවිධාකාර වූ සිවිල් සංවිධාන තියෙනවා. වෘත්තීය සමිති තියෙනවා. මේ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා. ඒ වගේම දේශපාලනය කටයුතු වල නියැලිච්ච මේ රටේ යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් සියලුම පාර්ශවයන්ට අපි ආරාධනා කරනවා. මේ හෙට දවසේ පැවැත්වෙන මේ සම්මුතියට ඒ සම්මුතියේ කවත් ජනාධිපති කරවීමේ අරමුණක්වත් කවත් අග්‍රාමාත්‍යවරයා කිරීමේ අරමුණක්වත් අපිට නෑ. අපිට තියෙන එකම අරමුණයි මේ පීඩාවෙන් ජනතාව ගලවාගෙන. ඒ පීඩාවෙන් ජනතාව ගලවා ගන්න නම් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවීම, රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ ජනමතයක් නැති කැබිනට් මණ්ඩලය ගෙදර යවීම, ආණ්ඩුව ගෙදර යවීම, අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වසරක් කාලයක් සඳහා පිටවීම සහ ඉන් අනතුරුව මේ රටේ මිනිස්සු මුහුණ දෙන ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය එක විසඳන්න අවශ්‍ය සියලුම කටයුතු පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික ආණ්ඩුව ආරම්භ කිරීම. ඒ වගේම මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබිච්ච හොඳ ලක්ෂණත් අරගෙන ඊටත් එහාට ගිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මේ කටයුතු අරගෙන යන එක සාමයේ ණය ගැටලුවෙන්, මේ ආර්ථික ගැටලුවෙන්, සමාජ ගැටලුවෙන් මේ රට ගලවා ගැනීම උදෙසා සැලසුම ක්‍රියාත්මක කිරීමේ සම්මුතිය ඕට එක තමයි යෝජනාව. මං හිතන්නේ ඔය යෝජනාවලියට එකඟ නොවෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරේ ඉන්නවට කැමති කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා යම්කිසි පක්ෂයක් හෝ යම්කිසි සංවිධානයක් මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන් එකම එක පදනමක් මත විතරයි. ඒ තමයි මේ ජනතාවගේ පීඩනය, ජනතාව පීඩාවට පත් කිරීම අනුමත කිරීම කරන පක්ෂයකට හෝ සංවිධානයකට විතරයි මේ ආරාධනාව පිළි නොගෙන ඉන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. හෙට දවස ලංකාවේ ඓතිහාසික දවසක්. ඉතින් අපෙත් එකම ප්‍රාර්ථනය දේශපාලන පක්ෂය මොකක් වුණත්, දේශපාලන මතවාදය මොකක් වුණත් මේ වෙලාවේ රට දිහා බලන්නට කියලා අපේ රටේ සියලුම පුරවැසියන්ට ආරාධනා කරනවා. මගේ රටේ ජනතාව, අපේ රටේ ජනතාව ඉන්ධන පෝලිං වල ඉද්දී, ගෑස් පෝලිං වල ඉද්දී රට ගැන කැක්කුමක් අපිටත් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ තම තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර මොහොතකට අමතක කරලා රට ගොඩනැගීම උදෙසා අපි දායක වෙමු. ඒ මෙහෙය තුළින් අපි නිවැරදි ලංකාවක් බිහි කරමු කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට නියමිත Talk 24 සංවාදය නිමවට පත්වනවා. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත Talk 24 වැඩසටහනකින් අපි හම්බෙමු. රටට සුබ වෙනතුරු Talk 24 අපේ අවධියෙන්.